සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවනීය නමස්කාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වතුනි, වස්සාන ධර්ම දේශනා මාලාවේ අද දවසේත් අපි සූදානම් වෙන්නේ ලස්සන ධර්ම දේශනාවක් ඉගෙන ගන්න. අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ජරාවට පත්වීම ගැන වදාළ ලස්සන දේශනාවක්. ජරා සූත්‍රය. ඉතින් මේ කාලය තුලදී ඔබට සුත්ත නිපාතේ ඇසුරෙන් බුද්ධ දේශනා කීපයක් ඉගෙන ගන්න, ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා වස් කාලය තුලදී. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ ජරාවට පත්වීම ගැන දේශනා කරපු දේශනාව. මේ දේශනාව දේශනා කරන්නට මුල් වුණේ සාකේත කියන නුවර හිටපු බ්‍රාහ්මණ යුවලා. එතකොට මේ බ්‍රාහ්මණ යුවල සාකේත නුවර ජීවත් වෙච්ච ධනවත් බ්‍රාහ්මණ පිරිසක්, පවුලක්. මේ පවුලේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට සාකේත නුවරදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තෙරුවන් සරණ ගිහිල්ලා බුද්ධ ශාසනයේ උතුම්ම ලාභය ලැබපු දෙන්නේ. එතකොට මේ සාකේත නුවර හිටපු බමුණු යුවල, ඒ ධනවත් බමුණු යුවල සන්තෝෂයෙන් සාකේත නුවර ජීවත් වෙච්ච පිරිසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට සාකේත නුවරට වැඩම කළා. චාරිකාවේ වැඩපු බුදුරජාණන් වහන්සේ පසු දවසේ උදෑසන පින්නපාතේ වඩිනකොට මේ බමුණු ගමට වැඩම කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ දුටු ෂණයෙන්ම මේ බමුණව බුදුරජාණන් වහන්සේව දැක්කා. බුදුරජාණන් වහන්සේ දැකපු ෂණයෙන්ම මේ බ්‍රාහ්මණතුමාට තමන් හිටපු තැන අමතක වුණා. ඉතින් මෙයා කවදාවත් කලින් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවටයි දැක්කේ. පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ මෙයාගේ හිතට අමුතු ලොකු වෙනසක් ඇති වුණා. එතකොට මෙයාට උන් හිටිතෙන් අමතක වුණා. ඒතකොට මෙයාට එකපාරම කියවුණා පුතා කියලා බුදුරජාණන් වහන්සේට. ඉතින් මෙයාට බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ ඇතිවෙච්ච සතුටට මෙයා දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේගේ ශරීරය අල්ලගෙන අඬන්න ගත්තා. අනේ මගේ පුතේ
මෙච්චර කාලයක් කොහෙද ගිහිල්ලා හිටියේ? එතකොට දැන් මෙයා බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ තමන්ගේ පුතාට සලකන්නේ යම් අයුරකින්ද ඒ විදිහට බුදුරජාණන් වහන්සේට කතා කරනවා, ආදරය දක්වනවා. ඒතර දැන් මෙයාට හැඟෙන්නේ මේ තමන්ගේම ලේන් උපදිච්ච පුතා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා හරි හරි කමක් නැහැ. දැන් ඉතින් ආවනි කොහේ හරි ඉඳලා. දැන් අපි ගෙදර යන් කියලා බුදුරජාණන් වහන්සේ එක්කගෙන වඩම්මගෙන ගෙදරට ගියා. ගෙදරට යනකොට තමන්ගේ බිරිඳ මග බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ මේ බිරිඳට තමන්ගේ කුසෙන් බිහි කරපු පුතෙක්ගේ සෙනෙහස ඇති වුණා. ඉතින් අම්මත් අර විදිහටම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සිරිපතුල් අල්ලගෙන අඬ වන්දනා කරනවා. වන්දනා කරලා කියනවා පුතේ මෙච්චර කාලයක් කොහෙද ගිහිල්ලා හිටියේ? දැන් භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුරජාණන් වහන්සේ පින්නපාත වැඩි. දැන් භික්ෂුන් වහන්සේලාට හරිම පුදුමයි. එයි දැන් භික්ෂුන් වහන්සේලා දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ දෙමව්පියෝ කවුද කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන්න ගියේ නෑ මේ මගේ අම්මයි තාත්තයි නෙමෙයි. මගේ අම්මයි තාත්තයි සුද්ධෝදන රජතුමා මහාමාය. බුදුරජාණන් වහන්සේ ඒ මුකුත් කිව්වේ නැහැ. එතකොට ඒගොල්ලන්ට ඇතිවෙච්ච ඒ දරු සෙනෙහස බුදුරජාණන් වහන්සේ නැති කරන්න හැදුවේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ ඒ ආදරේ ඉවසුවා ඒ වෙලාවේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ පිරිස ආරම්භය ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ නිවසේදී බමුණු බ්‍රාහ්මණයාගේ නිවසේදී ධර්මයේ දේශනා කළා. ඒ බණ ඇහුවට පස්සේ ඒ දෙන්නම සෝතාපන්න වුණා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වුණා. ඉතින් මේ බමුණුයි වල හරිම ආදරෙන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. කිව්වා ස්වාමීනි මේ සාකේත නුවර වැඩ ඉන්න යම්තා කල් තියෙනවාද අපේ ගෙදරට හැමදාම වඩින්න කිව්වා පින්නපාතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් අනුග්‍රහ කරන්න ඕන නිසා ඒ ගෙදර පින්නපාතේ විතරක් දානේ පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා මම පින්නපාතේ ගිහිල්ලා ඒ වෙලාවේ මේ එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ මේ ඇරෙම පිළිගත්තේ නැති බව දැනගෙන මෙයා කියන ස්වාමීනි එහෙනම් පින්නපාතේ වැඩම කරලා දානේ වළඳන්න අපේ ගෙදර වඩින්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට හැමදාම ඒ වැඩ හිටිය කාලේ පින්නපාතේ වැඩම කරලා ඒ දානේ වළඳන්න මේ බමුණුතුමාගේ ගෙදරට එනවා. එතකොට මේ බමුණු යුවල තමන්ගේ පුතා විදිහට බුදුරජාන් වහන්සේට සලකනවා. ඉතින් මේ කතාව සාගේත නුවරම පැතිරිලා ගියා. ඉතින් ඒ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රසිද්ධ වුණා බුදුරජාන් වහන්සේගේ මව පියා, බුද්ධ මාතා, බුද්ධ පිතා. ඉතින් මේ දෙන්න බොහෝම ශ්‍රද්ධාවෙන් පින්දහම් රැස් කරලා ඒ වගේම හොඳට ධර්මයේ හැසිරීලා ටික කාලයක් ගියාට පස්සේ මේගොල්ලන් ඉහළ මගඵල ලැබුවා. ඉතින් ඉහළ මගඵල ලැබලා මේ දෙන්නම ගිහි ජීවිතේ ගත කරමින් ඉන්නකොටම අරහත්ත්වයට පත් වුණා. එතකොට මේ දෙන්නගේ ඒ බැඳීම ඇති උනේ බුදුරජාන් වහන්සේත් එක්ක අතීතයේ ඇති වෙච්ච බැඳීම. බුදුරජාන් වහන්සේ දේශනා කළා මහණනි ඔය මට දරුවෙකුට වගේ සලකන බමුණු වියල ඉන්නවනේ. ඔය බමුණු වියල ආත්ම භාව 500ක් මගේ ඇත්තටම සසරේ අම්මයි තාත්තයි වෙලා තියෙනවා. ඒ වගේම එක දිගට ආත්ම භාව 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි වෙලා තියෙනවා. එක දිගට ආත්ම භාව 500ක් පුංචි අම්මයි බාප්පයි වෙලා තියෙනවා. මහණනි ඒ ඇතිවෙච්ච සෙනෙහස නිසා තමයි අද මේ තථාගතයන් වහන්සේට පුතා කියලා කතා කරේ. එතකොට බලන්න සසරේ එනකොට මුණ ගැහෙනවා. බුදුරජාන් වහන්සේත් එක්කන් සසරේ ආපු ශ්‍රාවකයෝ බුදු පිරිස ඒ සියලු දෙනාම බුද්ධ ශාසනයේ ප්‍රතිඵල ලබනවා. ධර්මය අවබෝධ කරලා සසරෙන් ඈතර වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ බමුණු වියල පිරිනුවම් පාන දවසේ
දැන් කලුරිය කළාට පස්සේ මිනිස්සු දන්නේ නැහැ දැන් ගිහි වෙස්යෙන් ඉන්න දෙන්නෙක් දැන් මරණයටපත් වෙලා ඉන්නවා දැන් රහත් වෙලා කියලා දන්නේ නැහැ. ඉතින් මේ ගිහි පිරිස මොකද කරන්නේ? කොහොමද ආදාහනය කරන්න කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ ඒතනට වඩිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයෙකුට යම් අයුරකින් ආදාහනය කරනවාද ඒ විදිහටම මේ යෝල ආදාහනය කරන්න කිව්වා. මේ දෙන්නම අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ. එතකොට බලන්න ගිහි ජීවිතේම ඉන්නකොට අරහත්ත්වයටපත් වෙනවා. බුදුරජාන් වහන්සේගේ සැබෑම පියා සුද්ධෝදන රජතුමාත් අරහත්ත්වයටපත් උනේ ගිහි වෙස්යෙන්. ඉතින් ඒ ආදාහනය කරලා ඉවර වුණාට පස්සේ එදා තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනය දේශනා කරන්නේ. එතකොට මේකෙදි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතේ ස්ථිර නැති ජීවිතේ සත්‍ය ස්වභාවය බුදුරජාන් වහන්සේ මේක දේශනා කරනවා. එතකොට ජරා මරණ පිළිබඳ බුදුරජාන් වහන්සේ මේ සූත්‍රේ දේශනා කරන්නේ. දැන් අපි දන්නවා බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් දවසේ උන්වහන්සේ බෝධි මූලයේ ඉඳලා හේතුඵල ධම නුවණින් විමසුවා. ඒතර හේතුඵල ධම නුවණින් විමසුවේ එකපාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ බෝසතාණන් වහන්සේ හේතුඵල ධම ලක්ෂ කෝටි වාරයක් විමසනවා. එතකොට දැන් බලන්න පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබුණා. දෙවෙනි යාමේ චුතූපපාත ඥානෙ ලැබුණා. එතකොට තුන්වෙනි යාමේ තමයි හේතුඵල ධම අවබෝධ වෙන්නේ සම්පූර්ණව. ඒ කියන්නේ ආසවක්ඛ්‍ය ඥානෙ ලැබෙන්නේ. එතකොට මේ තුන්වෙනි යාමේ තමයි බුදුරජාන් වහන්සේ හේතුඵල ධම ලක්ෂ කෝටි වාරයක් නුවණින් විමසන්නේ. එතකොට ඒ නුවණින් විමසීම කොච්චර වේගවත්ද? දැන් අපිට සාමාන්‍යයෙන් නුවණින් හේතුඵල ධමයක් විමසනවා කියන චුට්ටක් විමසනවාම මේ පටිච්ච සමුපාදේ කරුණු දෙකක් තුනක් විමසනකොට අමතක වෙලා යනවානේ. දැන් බුදුරජාන් වහන්සේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් ඒ කියන්නේ හට ගැනීමත් නැතිවීමත් හේතුඵල ධම ලක්ෂ කෝටි වාරයක් විමසනවා. එතකොට ඒකේ බුදුරජාන් වහන්සේ විමසනවා ජරා මරණ ගැන. එතකොට ජරා මරණ හට ගැනීම ගැන. ජරා මරණ නිරුද්ධ වීම ගැන. ජරා මරණ නිරුද්ධ වෙන වැඩපිළිවෙල ගැන. එහෙනම් බුදුරජාන් වහන්සේට ජරා මරණ ගැන මොනතරම් අවබෝධයක් තියෙනවද? එතකොට බලන්න ඒ අවබෝධයක් තියෙන බුදුරජාන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. එතකොට ජරාවට පත්වීම ගැන මේ සූත්‍රය දේශනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ මුලින්ම පළවෙනි ගාථාවේ දේශනා කරනවා අප්පං වත ජීවිතං ඉදං ඕරං වස්ස සතාපි මීයති යෝචේව අතිච්ච ජීවති අතකෝසෝ ජරසාපි මීයති. ඒක තේරුම තමයි මේ ජීවිතේ ඇත්තටම අප්පං වත ජීවිතං ඉදං මේ ජීවිතේ ඇත්තටම ටික කාලයයි තියෙන්නේ. එතකොට මේ ජරා මරණ ගැන විමසනවා කියලා කියන්නේ ජීවිතේ යථාර්ථය විමසනවා කියන එක. එතකොට දේශනා කරනවා මේ ජීවිතේ ඇත්තටම ටික කාලයයි තියෙන්නේ. ඕරං වස්ස සතාපි මීයති. වසර 100ක් ගත වෙන්න කලින් බොහෝ අය මැරෙනවා. එතකොට ජීවිතේ දැන් හැම මිනිස්සයම අවුරුදු 120 පන්නල ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 100ක් යනකොට බොහෝ අය මැරෙනවා. අවුරුදු 100ක් යන්න කලින්. එතකොට බලන්න ඇත්තටම අද කාලේ අවුරුදු 100ක් ගියපු කෙනෙක් හොයාගන්න කොච්චර අමාරුද නේද? දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ එහෙම අය ගොඩාක් හිටියා. එතකොට අවුරුදු 100ක් පැන්නුවට පස්සේ අද කාලේ සමාධි මාධ්‍ය ජාලාවලින් ප්‍රසිද්ධ වෙනවා එයා. අවුරුදු 100ක් ගියා කියලා. එතකොට බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බැරි වෙලා හරි අවුරුදු 100කට වැඩිපුර ජීවත් වුණොත් එහෙම අතකෝසෝ ජරසාපි මීයති. එයා හොඳටම වයසට ගිහිල්ලා දිරලා තමයි
මරණයටපත් වෙන්නේ. එතකොට අවුරුදු 100කට වැඩිපුර ජීවත් වුණොත් එහෙම එයා මේ තරුණ පෙනුමක් නෑ එයාගේ. එයා හොඳටම වයසට ගිහිල්ලා මරණයටපත් වෙනවා. එතකොට මේ කියන කාරණාව ඇත්තද බොරුද? එතකොට බලන්න මේ අල්ප වූ ආයුෂයක් තියෙන ජීවිතේ අවුරුදු 100ක් යන්න කලින් ගොඩාක් අය මැරිලා යනවා. එතකොට අවුරුදු 100ක් අපි බැලුවොත් එහෙම පිටිපස්සට මීට අවුරුදු 100කට කලින් ඉපදෙච්ච අය ගින් කී දෙනායිද මේ ලෝකේ ඉන්නව ඇත්තේ? එතකොට බලන්න අවුරුදු 100ක් යන්න කලින් ගොඩාක් අය මැරෙනවා. බැරි වෙලා හරි යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් පන්නලා හිටියා කියමුකෝ. ඒ ඉන්න කෙනාත් හැම රැලි වැටිලා, ඇවිදින්න බැරුව, කෙස් පැහිලා, දත් හැලිලා, හොඳටම දිරලා අසරණ වෙච්ච ජරාවටපත් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ යා මැරිලා යනවා. ඊළඟ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝචන්ති ජනා මමායිති නහි සන්තා නිච්චා පරිග්ගහ විනා භාවං සන්තමේ විදං ඉති දිස්වා නාගාරමාවසේ. ඊළඟ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම මගේ යයි කියලා ශෝක කරනවා මිනිස්සු. එතකොට ශෝක කර කර හිටියට ඒ මම මගේ කියලා අල්ලගෙන ශෝක කර කර ඉන්න මිනිස්සු ඒ අල්ලගත්ත සියලු දේවල්ම ස්ථිර නැති බව දන්නේ නැහැ. නමුත් ඒ අල්ලගත්ත සියලු දේවල් ස්ථිර නැහැ. අනිත්‍ය වෙලා යනවා. සනාතන දේවල් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අල්ලගත් සියලු දේවල්ම සනාතන දේවල් නෙමෙයි මම මගේ කියලා අල්ලගත්ත දේවල්. ඊට පස්සේ ඒවා සනාතන ස්ථිර නැති නිසා වෙනස් වෙලා යනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෙනස් වෙන ලෝ දහම හැමතැනම තිබෙත්මය. දැක මෙලෙස ගිහි ගෙදර විසිය යුතු නොවේත්මය. මේ වෙනස් වෙන ලෝක ධර්මය හැම තැනම තියෙනවා. එතකොට එක තැනකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට මේ ගැන නුවණින් විමසන්නේ නැති නිසා තේරෙන්නේ නැහැ වෙනස් වෙන ලෝක ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක නිසා නුවණින් විමසන කෙනා ගිහි ගෙදර විසිය යුතු නැහැ කියනවා. ඊළඟ ගාථාවේ දේශනා කරනවා මරණේන පිතම් පහීයති යං පුරිසෝ මමි දන්ති මඤ්ඤති ඒතන් දිස්වාන පණ්ඩිතෝ න මමත්තාය නමේත මාමකෝ. ඒක තේරුම තමයි කෙනෙක් මම මගේයි කියලා හිතාගෙන හිටියට මරණයේදී කෙනා ඒ සියලු දේවල් දාලා යනවා. එතකොට අපි දැන් අපේ දේවල් කියලා අපි මොනතරම් දේවල් එකතු කරගෙන හිටියත් මම මගේ. එතකොට දැන් මේ මම මගේ කියලා අපි එකතු කරගන්නේ අපි ගොඩාක් ආස කරන දේවල්, අපි කැමති දේවල්, අපේ හිත බැඳිලා යන දේවල්, හිත ඇදිලා යන දේවල්. එතකොට මේවා ආස කරලා මේවා මගේ, මේ මම කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒ හිතාගෙන හිටියට එයා යම් කිසි දවසක මරණයටපත් වෙනකොට අර මම මගේ කියලා හිතාගෙන හිටපු දේවල් එකක්වත් Tamanට අයිති නැති වෙලා යනවා. එතකොට මරණයත් සමග ඒ කිසිම දෙයක් Tamanට අයිති නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් දේශනා කරනවා නැනවතුන් මේ කාරණේ හොඳින් හිතේ තියාගෙන න මමත්තාය නමේත මාමකෝ කිසි දවසක ඇලෙන්නේ නැහැ කියනවා මම මගේ යයි කියලා. එතකොට එහෙනම් ඥානවන්ත අය මේ ගැන ඇලෙන්නේ නැහැ කියනවා මම මගේ යයි කියලා. ඒකට ඇලෙන්නේ නැහැ කියනවා. එතකොට ඊළඟ ගාථාවේ බුදුරජාණන් දේශනා කරනවා සුපිනේන යතාපි සංගතං පටිබුද්ධෝ පුරිසෝන පස්සති
ඒවම් පියා ඉතං ජනං පේතං කාල කතන්න පස්සති. සිහිනකින් එක් වෙලා සොම්නසින් ඉන්නකොට එතකොට හීනයක් දකිනවා කෙනෙක්. එයා හීනේ දැකලා ඒ හීනේ තුල සතුටින් සොම්නසින් ඉන්නවා. සොම්නසින් සතුටින් එකතු වෙලා පිරිසත් එක්ක එකතු වෙලා ඉන්න හීනයක් ලස්සන හීනයක් දකිනවා. එතකොට මේ හීනේ ඕන්න කට්ටිය විනෝද වෙවි සතුටින් ඉන්නවා. එතකොට hina වෙලා සතුටින් ඉන්න හීනේදී එයා එකපාරම අවදි වෙනවා. අවදි වෙනකොට හීනේ හිටපු කිසිම කෙනෙක් නැහැ. එතකොට ඒ සියල්ල ඔක්කොම බොඳ වෙලා යනවා. හීනේ ඔක්කොම බොඳ වෙලා යනවා නැගිටිනකොට. බුදුරජාණන් දේශනා කරනවා මේ වාගේම තමයි කියනවා තමන් ප්‍රිය කළ අය මැරෙනකොට නොම ලැබේ යලි දකින්නට කොතෙක් හඬද්දී. කොච්චර ඇඬුවත් තමන් ප්‍රිය කළ අය මැරෙනකොට යලි දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අපි සිහිනයක ජීවත් වෙනවා වගේ තමයි මේ මනුස්ස ලෝකයේ මිනිස්සු එකතු වෙලා සතුටෙන් ඉන්නවා කියන එක. එතකොට මේ මිනිස්සු යාළු හිත මිත්‍රයෝ එකතු වෙලා ඥාතීන්, ලේ ඥාතීන්, දෙමව්පියෝ, දරුවෝ, සහෝදරයෝ අපි මේ ඔක්කොම එකට එකතු වෙලා සතුටින් විනෝදෙන් ඉන්නවා. එතකොට සතුටින් විනෝදෙන් හිටියට අපේ ඒ ඥාති මිත්‍රයෝ අපිට නොකියාම හදිසියෙම මරණයටපත් වෙනවා. එතකොට එහෙම දේවල් වෙලා නැද්ද ලෝකේ? ඕනි තරම් වෙලා තියෙනවා. අන්න එතකොට ඒක මැරුණට පස්සේ ඒ කෙනා ආය අපිට දකින්න ලැබෙන්නේ නැහැ කවදාවත්. එයාව අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක හරියට සිහිනක ජීවත් වුණා වගේ. සිහිනයක් බල ඉඳපු කෙනා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ සිහිනේ මතකේ විතරක් තියෙනවා. හැබැයි සිහිනේ හිටපු අය නැහැ. ඒ වගේ කියනවා තමන් ආදරය කරපු තමන් සමග එකට හිටපු අය මැරුණට පස්සේ එයාට කවදාවත් ඒ අයව ආය දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේකෙදි ලස්සනට දේශනා කරන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ගැන. එතකොට මේ ගාථාවෙන් දේශනා කරන්නේ අපි ප්‍රිය කියලා අල්ලගෙන ඉන්නවා, ප්‍රිය දෙයක් කියලා හිතාගෙන බැඳිලා ඉන්නවා. එතකොට ඒ ප්‍රිය දෙයෙන් බැඳිලා හිටපු දෙයෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනකොට ඇති වෙන දුක ගැන මේ දේශනා කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ දැන් මේක බුදුරජාන් වහන්සේ මේ ධර්මය සම්බුද්ධත්වයට පත් වෙලා තමයි මේ ජරා මරණ ගැන දේශනා කරන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න අපි දන්නවා අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. එතකොට අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් කියලා කියන්නේ අවුරුදු ගානෙන් කල්පයකට තියෙන අවුරුදු ගාන ගණන් කරලා කියන්න බෑ. එහෙනම් අසංකේය ගණන් අපි කොහොම ගණන් කරන්නේ? එතකොට ඒ සසරේ එනකොට බුදුරජාන් වහන්සේ පෙරම් පුරනවා කියලා කියන්නේ දසපාරමිතාවන් පුරනවා. ඒ කියන්නේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, වීරිය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, ඊළඟට බුදුරජාන් වහන්සේ සත්‍ය පාරමිතාව, ඊට පස්සේ මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව. එතකොට මේ විදිහට බුදුරජාන් වහන්සේ දසපාරමිතාවන් පුරාගෙන සසරේ එනකොට ඒ සසරේ එන ගමනේ බුදුරජාන් වහන්සේ ගොඩාක් අවස්ථාවල මේ ජරා මරණ ගැන හොඳට විමසලා තියෙනවා. ඒතකොට සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් බුදුරජාන් වහන්සේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එනකොට ඒ දුකේදී අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, ශෝක කරන්නේ නැතුව හිටපු වාර ගණන කියන්න බැරි තරම්
එතකොට මේ සසරේ බෝසතාණන් වහන්සේ පෙරම් පුරාගෙන එනකොට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක එනකොට ඒ දුකට කම්පා නොවි ශෝක කරන්නේ නැතුව බොහෝ අවස්ථාවල ඉඳලා තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා ලස්සන ජාතක කතාවක් තියෙනවා උරංග ජාතකය කියලා. එතකොට මේ උරංග ජාතකයේ කියලා කියන්නේ සර්පයා හැව අරින සර්පයා ඒ හැව ඇරියට පස්සේ එයාට ඒ ඇරපු හැව ගැන අමුතු බැඳීමක් නැහැ. එතකොට ඒ බැඳීමක් නැතුව හැව අරපු සර්පයා ඒ හැව දාලා යනවා වගේ බැඳීමක් නැතුව නුවණ තියෙන ප්‍රඥාවන්ත මිනිස්සු මරණය එනකොට ඒ මලකුණට බැඳීමක් නැතුව දාලා යනවා. එතකොට ඒක හරිම ලස්සන ජාතක කතාවක්. ඉතින් මේ ජාතක කතාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ජාතකයේ දේශනා කරන්න මුල් වෙන්නේ තමන්ගේ පුතා මැරිලා පුතාගේ මරණය නිසා ශෝක කර කර හිටපු තාත්තා කෙනෙක්ට ඒ තමන්ගේ දරු දුක නැති කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතකයේ දේශනා කරන්නේ. එතකොට සවැත් නුවර හිටපු ඒ උපාසක දෙන්නේ ඉතින් මේ දෙන්නට හිටියා එකම පුතා. ඉතින් පුතා හදිස්සියෙම ලෙඩ වෙලා මැරුණා. ඉතින් ලෙඩ වෙලා මැරුණට පස්සේ තමන්ගේ පුතාට ගොඩාක් ආදරය කරපු තාත්තට තමන්ගේ පුතාගේ මරණය උහුල ගන්න බැරි වුණා. ඉතින් මෙයා හැමදාම අඬනවා අයියෝ මගේ පුතා අයියෝ මගේ පුතා කියකේ හැමදාම අඬ ශෝක කරනවා. ඉතින් මේ ශෝකය දුරු කරන්න යාළුවෝ කොච්චර වෙහෙස මහන්සි වුණත් යාළුවන්ට කරගන්න බැරි වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනකොට ලෝකෙ දිහා බුදුරජාන් වහන්සේ දැක්කා දරු දුක නිසා ශෝක වෙලා ඉන්න මේ තාත්තව. එතකොට බුදුරජාන් වහන්සේ මෙයාගේ නිවසට වැඩම කළා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ කෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ උපාසක ගෙදරට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. එතකොට ගෙදරට යන බුදුරජාණන් වහන්සේ වඩිනකොටත් උපාසක තාමත් අඬ ඉන්නවා. එතකොට මාස ගාණක් ගෙවිලා ගියත් තමන්ගේ පුතා නැති වෙච්ච ශෝකේ නැති වුණේ නෑ මෙයාගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරලා ආසනෙන් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙයාට කියන උපාසක දරුවා නැතිව ගිය ශෝකේ තාමත් උහුල ගන්න බැරුව නේද ඉන්නේ. අන්න ඒ වෙලාවේ මෙයා හොඳටම වේදනාව වැඩි වෙලා හයියෙන් අඬන්න ගත්තා ස්වාමීනි මට හිටියේ එකම පුතා. එතකොට බොහෝම ආදරෙන් අපි හදාවඩා ගත්ත එකම දරුවා. මට මේ දරුවව මැරිච්ච විදිය හිතා ගන්න බෑ. එතකොට දරු දුක නිසාම දරුවට තියෙන ආදරය නිසාම සෙනෙහස නිසාම එයාට මේ දරුවා නැති වෙච්ච ශෝකය උහුල ගන්න බැරුව අඬනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සනට මේ ජාතකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකය බිඳෙන සුළු හැම දෙයක්ම බිඳී යාම නැසෙන සුළු හැම දෙයක්ම නැසී යාම තනි කෙනෙකුට පමණක් අදාළ දෙයක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බිඳෙන සුළු හැම දෙයක්ම බිඳී යාම නැසෙන සුළු හැම දෙයක්ම නැසී යාම තනි කෙනෙකුට විතරක් අදාළ දෙයක් නෙමෙයි උපාසකය. ඒක මේ ගෙදරට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒක මේ ගමට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒක මේ පළාතට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒක රටකට අදාළ දෙයක්ුත් නෙමෙයි. එතකොට ඒක ලෝකෙට විතරක් නෙමෙයි. මේ ලෝකේ යම්තාක් තුන් ලෝකේම යම්තාක් ඉපදිලා ඉන්න සත්වයේ ඉන්නවාද
ඒ හැමෝටම අදාළ දෙයක්. ඒ කියන්නේ බිඳෙන සුළු දේවල් බිඳී යාම, නැසෙන සුළු දේවල් නැසී යාම. එතකොට නැසී වෙනසී යන දේවල් නැසී වෙනසී යන්නේක මනුස්ස ලෝකේ මනුස්සයන්ටත් තියෙන දෙයක්, දිව්‍ය ලෝකේ දෙවියන්ටත් තියෙන දෙයක්, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ටත් තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකය එහෙම නොමරී සිටින ස්වභාවයෙන් රැඳී සිටින්නට සමත් සදාකාලිකව එකම විදිහකට තියෙන කිසිම දෙයක් නැහැ මේ ලෝකේ. සෑම සත්වයක්ම මෙරී යන සුළුයි. සෑම දෙයක්ම බිඳී යන සුළුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉස්සර කාලේ සිටිය නුවණැත්තෝ තමන්ගේ පුතා මියගිය අවස්ථාවේදී නැසී යන දේ නැසෙනව නෙවෙයි කියලා නිස්සෝකීව සිටියා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණ උපාසකය අතීතයේ හිටිය නුවණැත්තෝ තමන්ගේ පුතාව මියගිය අවස්ථාවේ තමන්ගේ පුතා මැරුණට පස්සේ නැසී යන දේවල් නැසී යනවනේ කියලා ශෝක නොවි හිටියා. එතකොට මේ උපාසකට පුදුම හිතුණා එහෙමත් තාත්තලා ඉන්නවාද? එතකොට මෙයා කියනවා අනේ ස්වාමීනි තමන්ගේ දරුවා ගිය වෙලාවේ දුක් වෙන්නේ නැතුව හිටපු ඒ නුවණැත්තා ගැන කියලා දෙන්න. කවුද ඒ නුවණැත්තා? අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරනවා. එතකොට බලන්න මේකේ දේශනා කරන මේ ජාතක කතාවෙන් අපිට ඉගෙන ගන්න ලැබෙනවා මහා බෝසතාණන් වහන්සේ සසරේ පිරුම් පුරනවා කියලා කුමක්ද කළේ කියන එක. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපාසකය ගොඩාක් ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රාජ්‍ය කරන කාලේ මහා බෝසතාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ පවුලක ඉපදුනා. ద్వාර කියන ගමේ බ්‍රාහ්මණ පවුලක ඉපදුනා. ඉතින් නිසි කල වයස ආවට පස්සේ මේ කුමාරයා ශිල්ප ඉගෙනගෙන විවාහ වුණා. ඊට පස්සේ මේගොල්ලන්ට පුතෙක් ලැබුණා. ඊට පස්සේ දුවක් ලැබුණා. ඉතින් මේ පවුල මේ බ්‍රාහ්මණ පවුල ධනවත් පවුලක් ටිකක්. ඉතින් බ්‍රාහ්මණතුමා ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ පවුලේ හිටියා බ්‍රාහ්මණ පියයි මවයි එතකොට තමන්ගේ පුතයි දුවයි. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ පුතාට කල වයස ආවට පස්සේ විවාහයක් කරලා දුන්නා. ඔන්න දැන් ගෙදර තව කෙනෙක් ඉන්නවා. දැන් ගෙදර 5 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ 5 දෙනයි ගෙදර වැඩකාර සේවයට ඉන්න සේවිකාවයි. ගෙදර 6 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ නුවණ තියෙන බ්‍රාහ්මණයා මොකද කරන්නේ? ප්‍රධාන බ්‍රාහ්මණයා ඒ බෝසතාණන් වහන්සේ තමන්ගේ පවුලේ පිරිසට අවවාදයක් කළා. බලන්න මොකද්ද කරපු අවවාදේ. දැන් ඒ කාලේ බුදුවරු මුණ ගැහිලා නැහැ. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයක් අහන්න ලැබිලා නැහැ. මේ බ්‍රාහ්මණයා කියනවා තමන්ගේ පවුලේ පිරිසට ඒ කියන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ කියනවා අපි කවුරුත් තියෙන හැටියට නිරන්තරයෙන් දන් දෙන්න ඕනේ. ඒ වගේම තමයි සිල් රකින්නත් ඕනේ. උපෝසතේ සමාදන් වෙන්නත් ඕනේ. ඒ වගේමයි කවුරුත් මරණ සතිය වඩන්න ඕනේ. ඔන්න ඊළඟ අවවාදේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු දන් දීම ගැන හොඳයි කියලා ප්‍රශංසා කරනවානේ. දානෙ දුන්නට පස්සේ වර්ණනා කරනවා. ඒතකොට සිල් ගන්න එකත් වර්ණනා කරනවා. හැබැයි මරණය ගැන කියනකොට ගොඩක් අයට නිකන් හිත ටිකක් අමුතු වෙලා යනවා. මරණය ගැන හිතනවා කියනකොට ටිකක් බය වෙනවා. නිකන් ඒක අසුබ දෙයක් කියලා හිතෙනවා. නමුත් මේ බ්‍රාහ්මණතුමා මොකද කළේ? තමන්ගේ පවුලේ අයට කිව්වා තියෙන විදිහට දන් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි හැමෝම හොඳට සිල් රකින්න ඕනේ.
පෝය දවසට උපෝසතේ ගන්න ඕනේ. ඒ කියන්නේ හඳ පායන කාලේ හඳ පායන රාත්‍රියේ උපෝසතේ සමාදන් වෙනවා. එතකොට බුදුවරු නැති කාලෙත් මේ වගේ උපෝසතේ සමාදන් වෙච්ච අය ඉන්නවා. ඊට පස්සේ ඊළඟ අවවාදී තමයි අපි කවුරුත් මරණ සතිය වඩන්න ඕනේ. ඔන්න කිව්වා. පවුලටම කිව්වා අපි හැමෝම මරණ සතිය වඩන්න ඕනේ. ඔන්න දැන් මේ පවුලේ ඉන්නවා අම්මයි තාත්තයි අයියයි නංගි ඊට පස්සේ ලේලි වැඩට ඉන්න සේවිකාවයි. ඉතින් මේ හැමෝම මොකද කරන්නේ බෝසතාණන් වහන්සේගේ අවවාදේ ඒ විදිහටම පිළිපදිනවා. ඒතර බෝසතාණන් වහන්සේ කියනවා තමන්ගේ මරණය තමන් මැරෙන බව අනිවාර්යෙන්ම හැමෝම සිහි කරන්න ඕනේ. නොකර ඉන්න එපා. මේ ලෝකේ සත්වයන් මේ ලෝක සත්වයන්ගේ මරණය නම් ස්ථිරවම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක ගැන හොඳට හිතන්න. මරණ සතිය වඩන්න. ඉතින් මේ පිරිස හැමෝම මරණ සතිය වඩනවා. දැන් තියෙන විදිහට දන් දෙනවා. දැන් සිල් ආරක්ෂා කරනවා. මරණ සතිය වඩනවා. ඒතර ගෙදර වැඩ කටයුතු කරනවා. ඉතින් ඔය අතරේ කුඹුරු වැඩ කරන කාලේ ආවා. ඔන්න දැන් ප්‍රධාන බ්‍රාහ්මණයා මොකද කරන්නේ? තමන්ගේ පුතත් එක්කන් සීසාන්න කුඹුරට ගියා. එතකොට සීසාන්න කුඹුරට ගියාට පස්සේ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? ගවයන්ගෙන් සීසානකොට පුතා එතන ළඟ ඉඳලා පුතා මොකද කරන්නේ? එතන තිබ්බ කුඹුරේ තිබ්බ රොඩු ගොඩක් අරගෙන හුඹහක් ළඟට ගිහිල්ලා රොඩු ගොඩට ගිනි තිබ්බා. එතකොට රොඩු ගොඩට ගිනි තිබ්බට පස්සේ ඒ දුම හුඹහ ඇතුළට ගියා. එතකොට හුඹහ ඇතුළේ හිටියා විසගෝර නාගයෙක්. නාගයා මොකද කරන්නේ? විස දුම නිසා හොඳටම කේන්ති ගියා. මෙයා මොකද කරන්නේ? හොඳටම කේන්ති ගිහලා එළියට ඇවිල්ලා මට මේ පීඩා කරන්නේ මේ මිනිස්සයා තමයි කියලා පුතාට දෂ්ට කරා. එතකොට ඒ විස ගෝර නාගයා දෂ්ට කරාට පස්සේ ඒ දෂ්ට කරන මොහොතේම පුතා ඇදගෙන වැටුණා. තාත්තා දැක්ක පුතා එකපාරම වැටෙනවා. තාත්තා මොකද කරන්නේ? හරක් බාන නවත්තලා දුවගෙන ගියා පුතා ළඟට. එතකොට බලන්න පුතා ළඟට දුවගෙන ගිහිල්ලා බලනකොට පුතා මැරිලා. එතකොට තාත්තා මොකද කරන්නේ? පුතා මැරුණට පස්සේ පුතාගේ මලමිනිය අරගෙන ගහක් යටට ගියා. ගහක් යටට ගිහිල්ලා තමන් ළඟ තිබ්බ රෙද්දකින් පුතාගේ මිනිය වැහුවා. දැන් තාත්තා දන්නවා පුතා මැරිලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මොකද කරන්නේ? ගහ යට හේවනේ ඉන්න ගමන් දකින්නවා කුඹුරේ ඉඳලා ගෙදරට යන පුරුෂයෙක්. එයාට මෙයාට කතා කරලා කියනවා දරුව ඔබ අපේ ගෙදරට ගිහිල්ලා පණිවිඩයක් කියන්න පුළුවන්ද කිව්වා. ඊට පස්සේ මෙයා කියනවා බ්‍රාහ්මණයතුමනි මොකද්ද කියන්න ඕනේ? මං කියන්නම් පණිවිඩය කිව්වා. කියන්න බිරිඳට අපේ බ්‍රාහ්මණ බිරිඳට කියන්න අද කෑම අරන් එනකොට බත් මුල් දෙකක් ගේන්න එපා, එක බත් මුලක් ගේන්න කියන්න. ඊළඟට කියන්න වෙනදට කෑම අරගෙන ආවේ 16 තමයි කුඹරට. 16ට අද කෑම ගේන්නේ නැතුව පිරිස ඔක්කොම හොඳට සුදු ඇඳගෙන මලුත් අරගෙන කෑමත් අරගෙන එන්න කියන්න. දැන් බලන්න පණිවිඩය. ඔන්න මේ පණිවිඩය ගිහිල්ලා බැමිණියට කිව්වා. බැමිණියට කිව්වට පස්සේ බැමිණිය අහනවා ඔය පණිවිඩය කිව්වේ කවුද? එතකොට කිව්වා ප්‍රධාන බ්‍රාහ්මණතුමා තමයි කිව්වේ. ඒ කියනකොටම ඒක ඇහෙනකොටම බැමිණිය තීරණය කරනවා එකත් එකටම පුතා මරණයටපත් වෙලා. පුතා මරණයටපත් වෙලා ඒකයි මේ
බත් මුල් දෙකක් ගේන්න නැතුව එකක් ගේන්න කියලා කිව්වේ. ඊට පස්සේ පුතා මරණයටපත් වෙලා කියලා දැනගෙන මේ පිරිස ඔක්කොම බ්‍රාහ්මණයා කියපු විදිහටම මලුත් අරගෙන සුදු වස්ත්‍රත් ඇඳගෙන කුඹුරට ගියා. ඉතින් කුඹුරට ගිහිල්ලා බලනකොට බ්‍රාහ්මණයා බිම ඉඳගෙන ඉන්නවා සුදු රෙද්දකින් වහලා ඉන්නවා. ඊට පස්සේ කට්ටිය රෙද්ද ඇරලා බලනකොට මල කඳ තියෙනවා. ඉතින් බලන්න පින්වතුනි ඒ වෙලාවේ මේ තමන්ගේ පුතා මැරිච්ච වෙලාවේ තමන්ගේ තාත්තට පුතාගේ මරණය ගැන කිසිම ශෝකයක් හටගත්තේ නැහැ. අම්මට හටගත්තෙත් නැහැ. නංගිට හටගත්තෙත් නැහැ. ඒ වගේම තමයි තමන්ගේ බිරිඳට හටගත්තෙත් නැහැ. දාසියට හටගත්තෙත් නැහැ. ඉතින් මේ පිරිස මොකද කරන්නේ? චිතකයක් හදලා දර එකතු කරලා චිතකේ වටේ මල් තියලා තමන්ගේ මල මිය පරලෝ ගිය පුතාව දවන්න ලෑස්ති වුණා. එතකොට බලන්න මේ අයගේ මරණ සතිය වැඩිම නිසා මරණ සතියේ ආනුභාවය නිසා එතකොට මේ ශෝක නොවි අකම්පිතව ඉන්න කාරණාව නිසා සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ රත් වුණා. ඒ වෙලාවේ සක්දෙවිඳු බැලුවා කවුරු හරි මම සක්දෙව් තනතුරෙන් චුත කරන්න හදනවද කෙනෙක්. බලනකොට සක්දෙවිඳු දැක්කා මේ අයගේ මරණ සතිය. එතකොට සක්දෙවිඳු දැක්කා මේ අයගේ සීල තේජස. එතකොට බලන්න මේක දැක්කට පස්සේ සක්දෙවිඳුට හිතුණා අනේ මේ අය ළඟට ගිහින් අනුකම්පා කරන්න ඕනේ. මේ අයගේ ගුණධර්ම ලෝකෙටත් ඇහෙන්න දැනෙන්න සලස්වන්න ඕනේ. මේ අයගේ මේ ගුණේ ගැන මොවුන් ලවාම සිංහනාද කරවන්න ඕනේ කියලා සක්දෙවිඳුට හිතුණා. සක්දෙවිඳු මොකද කරන්නේ? බ්‍රාහ්මණ වේශයක් මවාගෙන මෙතනට ගියා. එතකොට බලන්න බ්‍රාහ්මණ වේශයක් වවාගෙන දැන් මිනිය පුච්චන තැනට ගියා. දැන් පිරිස ඔක්කොම වට වෙලා පුච්චනවා දැන් මිනිය. ඒ වෙලාවේ මේ බ්‍රාහ්මණය අහනවා මේ බ්‍රාහ්මණය ඔය මොකද්ද කරන්නේ? ඒතර මෙයා වැඩිමහලු වෙච්ච වයෝවෘද්ධ බ්‍රාහ්මණයෙක් හැටියට සක්දෙවිඳු ගියේ. ඒ වෙලාවේ අහනවා මේ අර පියාගෙන් බ්‍රාහ්මණය මොකද්ද කරන්නේ? ඒ වෙලාවේ කියන ස්වාමීනි බෝසතාණන් වහන්සේ කියන ස්වාමීනි අපි මේ මිනිස්සෙක් ආදාහනය කරනවා. මිනිස්සෙක් පුච්චනවා. එතකොට මෙයා කියනවා සක්දෙවිඳු බ්‍රාහ්මණ වෙස්මාගත සක්දෙවිඳු කියන නෑ වෙන්න බෑ බ්‍රාහ්මණය ඔහෙලා ඔය මිනිස්සෙක් ආදාහනය කරනවා වෙන්න විදියක් නෑ. මට නම් හිතෙන්නේ මුවෙක් මරලා මුවෙක් පුච්චනවා. ඒ වෙලාවේ කියනවා නෑ ස්වාමීනි මේ තිරිසන් සතෙක් නෙවෙයි. මේ ආදාහනය කරන්නේ මිනිස්සෙක්. ඊට පස්සේ සක්දෙවිඳු අහනවා දැන් බ්‍රාහ්මණ වෙස්මාවගෙන ඉන්නේ කියනවා එහෙනම් ඉතින් ඔහෙලා ඔය ආදාහනය කරන්නේ තමන්ගේ වෛරක්කාරයෙක් වෙන්න ඇති. තමන්ගේ වෛරක්කාරයෙක් මරලා මේ ආදාහනය කරනවා ඇති. ඇයි එතකොට මේ ඒක ඒ ආදාහන කරන වෙලාවේ ඒ ළඟ ඉන්න පිරිසේ හැසිරීම සාමාන්‍යයෙන් ආදාහනයක තියෙන හැසිරීම නෙමෙයි. එතකොට සක්දෙවිඳු කියනවා එහෙනම් ওই මිනිස්සෙක් නම් ආදාහනය කරන්න පුච්චන්නේ එකත් එකටම වෛරක්කාරයෙක් මරලා පුච්චනවා ඇති. තරහකාරයෙක් වෙන්නේ නැති. දැන් තරහකාරයෙක් මරනම සතුටුයිනේ. එතකොට මේ පිරිස කියනවා ස්වාමීනි මේ අපේ තරහකාරයෙක් නෙවෙයි. මේ අපි හැදු වැඩු අපගේ පුත්‍රයා අපගේ පුතා තමයි අපි මේ ආදාහනය කරන්නේ. එතකොට සක්දෙවිඳු කියනවා හපෝ එහෙනම් මේ පුත්‍රයා ඔහෙලට එපා වෙලාද? පුත්‍රයාගෙන් කරදරයක් වෙලාද මේ මරුණට පස්සේ කිසි දුකක් නැත්තේ? ඒ වෙලාව කියනවා සක්දෙවිඳු අනේ නෑ ස්වාමීනි මේ අපේ අති
ප්‍රිය වූ පුත්‍රයා. අපි කවුරුත් ආදරෙන් හිටපු අපේ ප්‍රිය වූ මනාප වූ පුත්‍රයා මේ. ඒතකොට දැන් සක්දෙවිඳු ප්‍රශ්නය ඇහුවේ දැන් පුතා වුණත් දැන් සමහරුන්ට පුතාලත් එපා වෙලා මරනවානේ. එහෙම දෙයක්ද මේ? කිව්වා නෑ මට මේ එපා වෙලා හිටපු පුතෙක් නෙමෙයි. කරදරකාරයෙක් නෙමෙයි මේ. එතකොට මේ පිරිස කියනවා මේ අපේ අති ප්‍රිය වූ මනාප වූ අපගේ එකම පුත්‍රයා. ඒ වෙලාවේ සක්දෙවිඳු අහනවා එහෙනම් අති ප්‍රිය දරුවාගේ ආදාහනය කරන වෙලාවේ මේ ශෝකාකූල අවස්ථාවේ යසයි ඔය කිසිම ගාණක්වත් නැතුව කඳුළු බිඳක්වත් නැතුව ඉන්නවා. සක්දෙවිඳු දැන් අහනවා දැන් මේ තමන්ගේ පුතා මැරිලා ආදාහනය කරන වෙලාවේ කිසි කෙනෙකුට මූණේ කිසිම දුකක් නැහැ. ඒ වගේම තමයි කඳුළු බිඳක් නැහැ. කවුරුත් අඬන්නේ නැහැ. කියනවා යසයි ඔහෙලා කරන වැඩේ. හොඳට අඬන්න තියෙන වෙලාවේ කඳුළු බිඳුවක්වත් නැහැ. ඒතකොට බලන්න ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ තමන් අඬා නොවැටි ඉන්න හේතුව කියනවා. ඔන්න ඒක ගාථාවකින් කියනවා මෙහෙම සර්පයෙක් දිරූ තමන්ගේ සැව හැරදමා ඒද සියලි නොබලාම යනවා. ඒ වගේම තමයි මේ ලෝකේ අනිත් උදවිය සිය සිරුර හැරදමා කවදා හරි මරණයටපත් වෙනවා. එතකොට මරුණ විටදී හැමෝම මේ මරුණට පස්සේ හැමෝම තමන්ගේ ශරීරයේ මෙහි දාලා කර්මඵල අනුව වෙන ලෝකයකට යනවා. එතකොට බෝසත්න් වහන්සේ කියනවා සර්පෙක් තමන්ගේ දිරපු හැව ඇරලා දැම්මට දාලා එයා ඒ දිහා බලන්නේවත් නැතුව යනවා. මේ මගේ ඇඟේ තිබ්බ හැවනේ කියලා ආයෙ සර්පයා ඒක දිහා හැරි හැරි බලන්නේ නැහැ. ඒක ඔතාගෙන යන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි කියනවා මිනිස්සු මේ ලෝකේ මැරුණට පස්සේ තමන්ගේ ශරීරයේ මේ ලෝකේ දාලා කර්මානුරූපව උපතක් කරා යනවා. ගින්නෙන් දැවෙන්නේ සිතක් නැති දරකඩක් බඳු වූ කුණු වී යන සිරුරක් පමණයි. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා මේ ගින්නේ දැවෙන්නේ සිතක් නැති කුණු වෙලා යන ශරීරයක්. ඉතින් මේ වටකොට නෑයෝ වැළපුණත් කොච්චර වැළපුණත් ශෝක කරත් මලකඳ කිසිවක් දන්නේ නැහැ. ඒ නිසයි මං ශෝක කරන්නේ නැත්තේ. එයා ඊළඟ උපත වෙත ගියා. ඔන්න එතකොට බෝසත්ණන් වහන්සේ කිව්වා එයා මරුණට පස්සේ මේක ශරීරේ දාලා වෙන කර්මානුරූප උපතක් කරා යනවා. ඉතින් මරුණට පස්සේ ශෝක වුණා කියලා මරිච්ච කෙනාට ඒක දැනෙන්නේ නැහැ. ඒ නිසයි මම ශෝක කරන්නේ නැතුව ඉන්නේ. එතකොට බලන්න ඊළඟට සක්දෙවිඳු මොකද කරන්නේ? බිරිඳ ළඟට ගියා. කියනවා මෑණියනි ඔය මොනවා කිව්වත් අම්මලා තමන්ගේ දරුවන්ට ගොඩාක් ආදරෙයි තමන්ගේ පුතාට. පුත්‍ර සෙනෙහස අම්මට තමයි ගොඩාක්ම දැනෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්න කෙනා ඔයාගේ කවුද කියලා අහනවා. එතකොට කියනවා බිරිඳ අනේ ස්වාමීනි මේ ඉන්නේ මම මාස 10ක් කුසේ දරාගෙන ලේ කිරි කරලා පොවලා මොළ කැටි අත්පා හදලා හැදු වැඩු මගේ එකම පුතා තමයි මේ දවන්නේ. එතකොට කියනවා මෑණියනි පියාණන් පිරිමිකමට අඬන්නේ නැතුව ඉන්නවා. අම්මා වෙච්චම මවගේ හිත දරුවන් නිසා උණු වෙනවා. ඉතින් ඇයි ඔබ අඬන්නේ නැත්තේ? එතකොට බලන්න බිරිඳ කියනවා බෝසතාණන් වහන්සේගේ බිරිඳ බලන්න කියන ලස්සනට වෙන ලෝක ඉඳලා මගේ කුසට මේ පුතු ආවේ මම අඳුනාගෙන එන්න කිව්වේ නෑ. වෙන ලෝකයක ඉඳලායි මේ මගේ කුසට මේ පුතා ආවේ මං අඳුනගෙන ආරාධනා කරලා එන්න කියලා කිව්වේ නෑ මං. ඒ වගේම තමයි වේල බහිම කිසිම දැනුම් දීමක් නොකොට පුතා මේ ලෝකෙන්
ගියා. ඒතකොට බලන්න මේ මරණ සතිය වඩනකොට ජීවිතයේ යථාර්ථය අවබෝධ වෙන විදිය. ඒතකොට කියනවා දැන් මේ මව කියනවා මනුස්ස ලෝකෙට ආවේ මගේ මව් කුසට ආවේ මගේ ආරාධනාවක් නැතුව. මම දැනුම් දීලා නෙමෙයි ආවේ. වෙන ලෝකයක ඉඳලා ආවා. ඊට පස්සේ මගේ පුතා පරලෝකයට ගියා. දැන් මැරිලා වෙන ලෝකයකට ගියා. මැරුණෙත් මට කියන්නේ නැතුව. එයා මෙලොවට ආවෙත් අපට නොකිය, මෙලොවෙන් ගියෙත් අපට නොකිය. එතකොට මේ බැමිණිය කියනවා සංසාර ගමන තියෙන්නේ මෙලෙසින් නම් මේ ගැන ඇයි මං අඬන්නේ? සසර ගමන මෙහෙමනම් තියෙන්නේ ඇයි අඬන්නේ? එතකොට කියනවා ගින්නෙන් දැවෙන්නේ සිතක් නැති දර කඩක් බඳු කුණු වෙලා යන ශරීරයක් විතරයි. මේ වට කරගෙන ඥාතීන් කොපමණ ඇඬුවත් වැළපුණත් මලකුණ ඒක දන්නේ නැහැ. ඒ නිසයි මං ශෝක කරන්නේ නැතුව ඉන්නේ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණ වෙස් මවාගත්ත සක්දෙවිඳු මොකද කරන්නේ? නංගි ළඟට යනවා. ඊට පස්සේ අහනවා මේ සොහොනේ දැවෙන්නේ කවුද? ඔයාගේ කවුද කියන. අනේ ස්වාමීනි මේ ඉන්නේ මගේ සහෝදරයා. එතකොට කියනවා දියණියනි සහෝදරියකට තමන්ගේ සහෝදරයා ගැන බලවත් ආදරයක් තියෙනවා. කෝ ඒත් ඔබට කිසි වගක් නැහෙනි. දැන් සහෝදරයා මැරිලා කිසි ගාණක් නැහෙනි. ඒ වෙලාවේ නැගණිය කියනවා මම කොතරම් හඬා වැළපුණත් ඒක අහන්න අයියා දැන් නෑ මෙතන. ඒ වගේම තමයි මං අඬමින් සිටියොත් මාහට මේකයි වෙන්නේ. මම අඬා ශෝක කර කර හිටියොත් එහෙම මේකයි වෙන්නේ කියනවා. මගේ ශරීරයේ දුර්වල වෙලා යනවා කෙට්ටු වෙලා. ඒ වගේම තමයි ඇඬුවා කියලා මට කිසි සෙතක් වෙන්නේ නැහැ. වෙහසක් විතරයි තියෙන්නේ. යාළු මිතුරන් හිතවත් එතකොට කියනවා මෙයා මට ඉන්න යාළුවවත් ඒකට කැමති නැහැ කියනවා. ඊළඟට කියනවා ගින්නෙන් දැවෙන්නේ කුණු වෙලා යන ශරීරයක් විතරයි. මේක වට කරගෙන නැඬුවා කියලා කිසිම පළක් වෙන්නේ නැහැ. ඒකයි මං අඬන්නේ නැතුව ඉන්නේ. එතකොට නංගි කියනවා මම ඇඬුවා කියලා අයියා ආපහු නැගිටලා එන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා මොකද කරන්නේ? පුතාගේ බිරිඳ ළඟට ගියා. බිරිඳ ළඟට ගිහිල්ලා අහනවා නැගෙනිය මේ දැවෙන තැනැත්තා ඔයාගේ කවුද? කියනවා ස්වාමීනි මේ ඉන්නේ මගේ ස්වාමි පුරුෂයා. එතකොට කියනවා අනේ ඒ කියන්නේ ස්වාමි පුරුෂයා මැරිච්ච වෙලාවේ ස්වාමියා මල ස්ත්‍රියට වෙන දේ දන්නේ නැද්ද? එතකොට මෙයා කියනවා ස්වාමියා මල ස්ත්‍රිය වැන්දබුවක් වෙනවා. අනාථ වෙනවා. ඒක ඔයාට අඬා වැළපෙන්න කාරණාවක් නෙමෙයිද? දැන් සමන්ගේ ස්වාමියා මරුණාට පස්සේ ඒ ස්ත්‍රිය වැන්දබුවක් වෙනවා. එතකොට අනාථ වෙනවා. ඉතින් ඒක ඔයාට අඬා වැළපෙන්න කාරණාවක් නෙමෙයිද? එතකොට බිරිඳගෙන් මෙහෙම ඇහුවට පස්සේ බලන්න මෙයා දෙන උත්තරේ. මෙයා කියනවා මව් තුරුලට වීසි. එතකොට මෙයා කියනවා මව් තුරුලට වී එළියේ ඉඳගෙන සිටිය පුතා බැස යන හඳ ඉල්ලලා කොයිතරම් වැළපුණත් සඳ අනිවාර්යෙන්ම බැස යනවා. ඒ කියන්නේ පුංචි දරුවෙක් මව් තුරුලේ ඉන්න දරුවෙක් හඳ බැහැගෙන යනකොට හඳ ඉල්ලලා අඬනවා. කොච්චර ඇඬුවත් හඳ බහින්න එපා කියලා හඳ බහින්න නැතුව තියෙන්නේ නැහැ. එතකොට මේ බිරිඳ කියනවා මේ පුතාගේ බිරිඳ කියනවා ඒ නිසා හඳ නවතින්නේ බැස යනවාමයි. ඒක නවතින්නේ නැහැ. දරුවාට නම් නාඩයින්ට සිද්ධ වෙනවා.
කොතරම් ආලය කෙරුවත් මම සැමියට ඒ සඳ මගේ ලොවෙන් දැන් බැස ගියා. ඉතින් කියනවා මියගිය සැමියා ඉල්ලලා කොයිතරම් වැළපුණත් ඒ සඳ මට ආයේ නැගෙන්නේ නැහැ. සැමියා වෙනුවෙන් කොච්චර ඇඬුවත් සැමියට පණ එන්නේ නැහැ. ඉතින් කියනවා ගින්නෙන් දැවෙන්නේ කුණු වෙලා යන ශරීරයක්. ඒක නිසා ඒකට ශෝක කරලා වැඩක් නැහැ. ඒතර බලන්න මේ මරණ සතිය වඩපු හොඳට වැඩිලා තියෙන විදිය මේ පිරිසගේ. ඊළඟට තමන්ගේ නිවසේ හිටපු දාසිය ළඟට යනවා. එතකොට මේ දැන් මේ යන්නේ සක්දෙවිඳු දාසිය ළඟට හැරිලා අහනවා මෑණියනි ඔයාට දුකක් නැද්ද මේ මැරිච්ච කෙනා ගැන? මේ කවුද කියලා මේ කියනවා මේ මගේ ආර්ය පුත්‍රය කියනවා. මේ මගේ ස්වාමියාගේ මම සේවය කරන නිවසේ ස්වාමියාගේ පුතා. අනේ ඇත්තටම මේ පුතා මරුණට දුකක් ඇති වෙන්නේ නැත්තේ ඉන්නකම් මේ පුතා ඔබට බැන්නද? ඊට පස්සේ ඔබට හිරිහැර පීඩා කළාද? කරදර කළාද? අනේ නෑ ස්වාමීනි. එහෙම කියන්න එපා කියනවා. මේ පුත්‍රයා හරියට මගේ කුසෙන් ඉපදිච්ච දරුවෙක් වගේ මං හැදුවේ. මේ පුත්‍රයා මට හරියට මෛත්‍රියෙන් අනුකම්පාවෙන් කතා කළේ. ඉතින් මම ගොඩාක් ආදරය කරපු කෙනෙක්. ඉතින් මේ දාසිය කියනවා ඉතින් අහනවා එහෙම වෙලත් ඉතින් ඇයි අඬන්නේ නැත්තේ? ඒතර දාසිය කියනවා වතුර තිබෙන කලගෙඩියක් බිඳුනට පස්සේ ආයේ කලේ හදාගන්න බෑ. වතුර පිරිච්ච කලයක් තියෙනවා. ඔන්න කලේ බිඳුනට පස්සේ දැන් එතකොට මේ කලේ කියලා කියන්නේ මැටි කලයක්. ඔන්න මැටි කලේ බිඳුනට පස්සේ ඒ බිඳිච්ච කලේ ආයේ හදාගන්න බෑ. දැන් වතුර පිරලා තියෙන කලේ බිම වැටුණාට පස්සේ කුඩු වෙලා යනවා. ඒක ආයේ හදාගන්න බෑ. කියනවා එරිදිමතේ කලේ නැවත හදලා දුන්නත් එරදියේ තියෙන මිනිස්සෙක් ඒ කුඩු වෙච්ච කලේ ආපහු එරදියෙන් හදලා දෙනවා. ඒ හදලා දුන්නත් මිය ගියාට පස්සේ එහෙම මොකුත් බෑ. කලයක් හදන්න පුළුවන් එරදියෙන්. හැබැයි මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ. ඊළඟට කියනවා බලන්න ඊළඟට කියනවා එර්දි බලයේ තියෙන අයත් මෙරිලා යනවා නම් එර්දි බලයේ තියෙන අයත් මෙරිලා යනවා නම් මැරෙන කෙනෙක් වෙනුවෙන් ඇයි මං අඬන්නේ? බලන්න කොච්චර ලස්සනද නේ? එර්දි බලයේ තියෙන කෙනෙක් දැන් මේ කවුද කල්පනා කරන්නේ මේ හොඳට ඉගෙනගත්ත මහා බුද්ධිමත් කෙනෙක්ද මේ ගාථාව කිව්වේ? ගෙදර වැඩ කරන දාසිය. ඒතර බලන්න ඒ විදිහේ චින්තන හැකියාවක් ලැබුණේ කොහොමද? ඒක ලැබුණේ මරණ සතිය වඩලා. ඒතර බලන්නනේ. එතකොට මෙයා කියනවා කලගෙඩියක් බිඳුනට පස්සේ ආයෙ හදන්න බෑ. හැබැයි එරිදිමත් කෙනෙකුට මේ කලගෙඩිය හදලා වුණත් දෙන්න පුළුවන්. නමුත් එරිදිමත් කෙනෙකුට මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ. එරිදිමත් අයත් මරණයට මැරී යනවා නම් මැරුණ කෙනෙක් වෙනුවෙන් ඇයි මං අඬන්නේ? එයි බලන්න ලෝකේ මහා එරිදිමත් තිබ්බ අය හිටියා. ඒ අයත් මරණයටපත් වෙනවානේ. එහෙනම් එතකොට මේ දාසිය කියනවා ගින්නෙන් දැවෙන්නේ සිතක් නැති දරකඩක් බඳු වූ කුණු වෙලා යන ශරීරයක්. මේක වට කරගෙන වැළපුණා කියලා මලකඳ කිසිවක් දන්නේ නැහැ. ඒක නිසායි මං ශෝක කරන්නේ නැතුව ඉන්නේ. බලන්නකො මේ ජාතකයේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව අර උපාසකට කියනවා. මෙන්න මෙහෙමයි නුවණ තියන අය ඒ කාලේ තමන්ගේ පුතා මැරෙනකොට කල්පනා කළේ. එතකොට බලන්න ඒකෙදි ලස්සනට බෝසතාණන් වහන්සේගේ ජීවිතේ සසරේ පෙරම් පුරාගෙන එනකොට මරණ සතිය දිනු කරලා කරපු ජීවිතයක් ගැන තමයි මේක සඳහන්. බලන්න එහෙනම් සසරේ පෙරම් පුරනවා කියලා කියන්නේ බෝසතාණන් වහන්සේගේ ජීවිතේ ගුණධර්ම පුරුදු කරනවා කියන එක. එතකොට ඒ සසරේ ධර්මයන් පුරුදු කරනකොට එක්තරා ආත්මයක බෝසතාණන් වහන්සේ මරණ සතිය වඩලා තමන්ගේ ජීවිතයට
ශෝක කරන්න අවස්ථාවන් ලැබෙනකොට ඒ ශෝකී අවස්ථාවේ නිස්සෝකීව හිටපු කතාවක්. මේක කියලා ඉවරනාට පස්සේ අර උපාසකට තිබ්බ දරු දුක නැති වෙලා ගියා. බලන්න එයා ඊට පස්සේ ධර්ම දේශනා කරලා පස්සේ සෝතාපන්න වුණා. දැන් බලන්න එතකොට එහෙනම් මේ මරණ සතිය වඩනවා කියන එක එහෙනම් බලන්න එතකොට මේ මරණ සතිය වඩනවා කියන එක එහෙනම් මේක අයහපත් දෙයක්ද? ඒක අයහපත් දෙයක් නෙමෙයි, නිෂ්ඵල දෙයක් නෙමෙයි. දැන් යම්කිසි කෙනෙක් මරණ සතිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එයා අප්‍රමාදී වෙනවා කිව්වා. මරණ සතිය වඩන කෙනා ප්‍රමාද වෙන්නේ නැහැ. එයා දන්නවා මරණය කොයි මොහොතේ සිද්ධ වෙයිද දන්නේ. මරුණට පස්සේ ඒතර මරණ සතිය හරියට වඩන්න ඕනේ. දැන් සමහර දැන් හිතනවා දැන් මැරෙන එක ගැන මැරෙන බව හැමෝම දන්නවනේ. නමුත් මැරෙන බව හැමෝම දැනගත්තා කියලා අප්‍රමාදී වෙන්නේ නැහැ. අප්‍රමාදී වෙන්නේ මැරුණට පස්සේ ආයෙත් තැනක උපදිනවා කියන එකත් කල්පනා කරන්න ඕනේ. මැරුණට පස්සේ කර්මානුරූපව ආයෙ උපදිනවා කියලා හිතන්න ඕනේ. එහෙම නැතුව ඉතින් මැරෙනක දැන් හැමෝම මැරෙනවා දැක ඉඳලා ආයෙ ඉතින් අපිත් මැරෙනවා කියලා හිතුවා කියලා එහෙම වෙන්නේ නැහැ. ඒතර මරණ සතිය හරියට වඩනකොට අපි වඩන්න ඕනේ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. මොන හේතුවක් නිසා මැරෙයිද දන්නේ නැහැ. ජීවිතේට තියෙන ආයුෂ දන්නේ නැහැ අපි. දැන් බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්න කියලා දුන්නේ නේ. එතකොට කන බොන ආහාර විස වෙලා මැරෙයිද දන්නේ නැහැ. පාරේ යනකොට වැටිලා මැරෙයිද දන්නේ නැහැ. වාහනයකට හැප්පිලා මැරෙයිද දන්නේ නැහැ. ලෙඩ රෝග හැදිලා මැරෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ හොර හදුරන්ගෙන් මරණයටපත් වෙන්න වෙයිද? ඊට පස්සේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වෙයිද? හැබැයි කොයි මොහොතේ හරි මගේ මරණය සිද්ධ වෙනවා. මං මැරුණට පස්සේ ආයෙත් කර්මානුරූපව උපතක් කරා යනවා කියන එක හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැත්තම් මරණ සතිය වැඩෙන්නේ නැහැ. අප්‍රමාදී වෙන්නේ නැහැ. අන්න එතකොට බෝසතාණන් වහන්සේ ඒ විදිහට අප්‍රමාදී වුණා. දැන් හිතලා බලන්න මේ කාරණාව සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන්ද? තමන්ගේ පුතා මැරෙනකොට ආදරයෙන් හිටපු ශෝක කරන්නේ නැතුව ඉන්නවා කියන එක. එතකොට බලන්න බෝසතාණන් වහන්සේ ඒ ජීවිතේ කොච්චර මරණ සතිය වැඩිලා ඇද්ද? එහෙනම් මරණ සතිය මරණය ගැන කොච්චර අවබෝධයක් බෝසත් කාලේ තිබ්බද? එහෙනම් සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාන් වහන්සේට මොන තරම් අවබෝධයක් තියෙනවද මරණය ගැන? අන්න බලන්න. ඒකයි බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ සූත්‍රේ දේශනා කරන එක. ඉතින් බලන්න මේකේ තියෙනවා අපි ඉගෙන ගත්තා දැන් සිහිනකින් එක් වෙලා ඉන්න කෙනෙක් සොම්නසෙන් ඉඳලා නැගිටට පස්සේ ඔක්කොම බොඳ වෙලා යනවා. ඒ වගේ කියනවා තමන් ප්‍රිය කරාය මැරිද්දින් යාලි දකින්න ලැබෙන්නේ නැහැ. ඊළඟ ගාථාවේ කියනවා දිට්ඨාපි සුතාපි තේ ජනා යේසං නාම මිදං පෞච්චති නාම මේවා වසිස්සanti අග්ගේයපේ තස්ස ජන්තුනෝ. ඒ ගාථාවේ තේරුම තමයි මැරිච්ච කෙනා ගැන අසාගෙන දැනගෙන යමක් තිබුණද මරණයට පත් වුණාට පස්සේ ඒ සියලු දේ හැරදමා යනවා. එයාගේ නම විතරක් ඉතුරු කරලා. කතාබස් කරනකොට අතීතයේ මෙනෙහි කොට නම පමණි කියන්නට තිබෙන්නේ මේකල්ට. කෙනෙක් මැරුණට පස්සේ එයාගේ අතීතය ගැන හිතලා එයාගේ නම කතා කරන්න විතරයි තියෙන්නේ. අසවලා මෙහෙම දෙයක් කළා, අසවලා මෙහෙම දෙයක් කළා කියලා එයාගේ නම විතරයි කියන්න තියෙන්නේ. ඊළඟ ගාථාවේ දේශනා කරන බුදුරජාන් වහන්සේ ශෝක පරිදේව මච්චරං න ජහන්ති ගිද්දා මමායිති තස්මා මුනයෝ පරිග්ගහං හිත්වා අචරිසුන් කේම දස්සිනු. කියනවා මම මගේ යයි කියලා ගිජු වෙලා වසනවා. ශෝක වැළපුම් මසුරුකම් බැහැර නොයන්නේ. එතකොට කියනවා මම මගේ යයි කියලා ගිජු වෙලා වසනකොට
ශෝක වැළපීම් මසුරුකම් කවදාවත් බැහැර වෙලා යන්නේ නැහැ. එතකොට කියනවා ඒ නිසා තමයි මුනිවරුන් හැම බැඳුම් නසන්නේ. මුනිවරු හැම බන්ධනයක්ම නසන්නේ ඒක නිසයි. බියක් නැති නිවන් දැක තුටින් කල් ගෙවන්නේ. බියක් නැති නිවන දැකලා සතුටින් කල් ගෙවනවා. ඊළඟ ගාථාවේ දේශනා කරනවා පතිලීන වරස්ස බික්කුණු භජමානස්ස විවිත්ත මාසන සාමග්ගිය මාහු තස්ස තං යෝ අත්තානං භවතේන දස්සේ. ඒක තේරුම තමයි හුදකලාවේ ජීවිතයේ ගෙවෙන ගිරිගුහාවල ජීවත් වෙන ශ්‍රමණයන් වහන්සේලාට තමා තුළ කිසිම දුකක් නැති බව දකිනවා. එතකොට ඒ කිසිම දුකක් නැති බව දකිනකොට එක් වෙලා ධර්මයේ තුල එක් වෙලා වාසය කරනවා කියන සතුටින්. ඊළඟ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බත් මුනි අනිස්සිතෝ න පියං කුබ්බති නෝපි අප්පියං තස්මින් පරිදේව මච්චරං පන්නෝ වාරේ යතා නලිප්පති. එතකොට ඒ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝවේ කිසිවක් කෙරෙහි තණ්හාවක් නැති මුනිවරුහට නෑ කියනවා කිසි කැමැති අකමැති බවක්. වැළපී මසුරුකම් ඔහු කෙරෙහි ඇලීමක් නෑ. ඒ කියන්නේ වැළපීමක් මසුරුකමක් ඔවුන්ගේ ජීවිතේ නෑ. එතකොට මේ කියන්නේ රහතන් වහන්සේලා ගැන. එතකොට ඒක හරියට දිය බිඳක් නෙළුම් කලේ රැඳෙන්නේ නෑ වගේ. ලෝවේ කිසිවක් කෙරෙහි තණ්හාව නෑ. නෙළුම් කොලේ රැඳෙන්නේ නැති දිය බිඳක් වාගේ. ඊළඟ ගාථාවේ කියනවා උදබින්දු යතාපි පොක්කරේ පදුමේ වාරි යතා නලිප්පති ඒවං මුනිනෝ අලිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. නෙළුම් කලයේ දිය බිඳුවක් රැඳෙන්නේ නැහැ වගේ. ඒ වගේම පෙයුම් මත ඒ කියන්නේ නෙළුම් මලේ පෙතිවල දිය රැඳෙන්නේ නැහැ වගේ. ඇසූ දුටු හා සුවඳ රස පහස ගැන කිසිම දෙයකට මුනිවරු ඇලෙන්නේ නැහැ. එතකොට බලන්න ඒ හරියට පැම් පොදක් නෙළුම් කොළේ ඒ වගේම නෙළුම් පෙත්තේ රැඳෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ ලෝකයේ සමග ජීවත් වෙන රහතන් වහන්සේලා ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, නාසයෙන් දැනෙන සුවඳ, දිවෙන් දැනෙන රසය, කයෙන් දැනෙන පහස ගැන කිසිවකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට තණ්හාව දුරු කරලා වාසය කරනවා. ඊළඟ ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් දකිනා අසන හැම දෙයක් ගැනම රහත් මුනිවරුහට සිතක් නැහැ. ඒ කිසිම දෙයක රැඳිච්ච සිතක් නැහැ. ඒ වගේම තමයි නොමගිකින් සැනසෙන්න කිසිම සිතක් නැහැ කියනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව සැනසීමක් හොයන්න දෙයක් නෑ රහතන් වහන්සේ. ඊට පස්සේ ඒ ගාථාවේ අවසානට දේශනා කරන බුදුරජාණන් වහන්සේ නහිසෝ රජ්ජන්තිසෝ විරජ්ජති. ඒ කියනවා ඒ රහත් මුනිවරු රාගයටවත් විරාගයටවත් ඇලෙන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේකෙදි බුදුරජාන් වහන්සේ මේ සාකේත නුවර බමුණු යුවල පිරිනුවම් පාපු අවස්ථාවේ බුදුරජාන් වහන්සේ එතනට වැඩම කරලා ඒ පිරිසට කිව්වා මේ කවුරුත් නෙමෙයි ඉන්නේ රහතන් වහන්සේලා දෙනවා. ඒක නිසා රහතන් වහන්සේ නමකට යම් විදිහකට ආදාහනය කරනවද ඒ විදිහට ආදාහනය කරන්න කිව්වා. ඉතින් මේ පිරිස බුදුරජාන් වහන්සේ කියපු විදිහට ආදාහනය කළා.
ඉතින් එතන හිටපු පිරිසට තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළන්නේ. ඒතකොට මේකෙදි බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා මේ ජීවිතේ අපි ටික කාලයයි තියෙන්නේ අවුරුදු 100ක් යන්න කලින් ගොහෝයයි මැරෙනවා. ජීවත් වුණත් අවුරුදු 100ක් යන්න ගියාට පස්සේ හොඳටම වයසට වෙලා මැරෙන්නේ. ඉතින් මරණය කියන එක ස්ථිරවම ජීවිතයට ලැබෙන දෙයක්. ඒතර කාටවත් නොලැබී තියෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ විදිහට අපේ ස්ථිර නැති ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයෙන් තුලින් ආර්ය ශ්‍රාවකයා සැනසීම හදා ගන්නවා. එතකොට මේකෙදි මරණය නිසා ශෝක කරන අය හඬා වැළපුණාට Tamanට ඒ මැරිච්ච කෙනා ගැන මතකයක් විතරයි තියෙන්නේ. හරියට අපි මේ ජීවත් වෙන ජීවිතේ එකට වාසය කිරීම හරියට සිහිනයක ඉන්නවා වගේ. අපි ඔක්කොම එකට කාලා බීලා සතුටින් ඉන්නවා. හැබැයි මේ එකට හිටපු අය එක එක්කෙනා අඩු වෙලා යනවා. එතකොට අපිට හරියට ඒ අය ගැන සිහිනකින් අවදි වුණාට පස්සේ ඒ සිහිනේ හිටපු කවුරුත් නැහැ. ඒ ගැන කතා කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි වයසට ගියාට පස්සේ අපිත් එක්කන් එකට හිටපු අය ගොඩාක් මැරුණාට පස්සේ ඒ ගැන නම විතරයි කියන්න තියෙන්නේ. ඒතර බලන්න මේක බොරුවක්ද? ඒක සම්පූර්ණම සත්‍ය නෙවෙයිද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජරා සූත්‍රයේ ජරාවටපත් වෙන ස්වභාවය ගැන දේශනා කරනවා. එතකොට මේ සූත්‍රයේදී අපි ඉගෙන ගත්තා අපේ ජීවිතේ අපි ශෝක කරන දේවල් ආස කරන දේවල් වලට බැඳීම නිසා හටගන්න ශෝකයෙන් අපේ ජීවිතේ ගොඩාක් දුක් දුම්නස් විඳීම ගැන. එතකොට අපි ඉගෙන ගත්තා බැඳීමක් නැතුව ඉඳීමෙන් අපේ ජීවිතයෙන් ශෝකය දුරු වීම ගැන. එතකොට බුදුරජාන් වහන්සේ බෝසත් කාලයේදී තමන්ගේ එකම පුතා මරණයටපත් වුණාට පස්සේ පුතාගේ මරණයේදී ශෝක නොවි හිටපු විදිහ ගැන අපි ඉගෙන ගත්තා. එතකොට මරණ සතිය පුරුදු කරලා මරණ සතිය වඩලා අප්‍රමාදී වෙලා තමන්ගේ හිතේ ඇති හටගන්න ශෝකය දුරු කරගත්ත ජාතක කතාවක් අපි අද ඉගෙන ගත්තා. එතකොට මේ ධර්ම දේශනාවෙන් අපේ ජීවිතේට ගොඩාක් ප්‍රයෝජනවත් දේවල් අපි අද ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම ආශිර්වාද කරනවා මේ උතුම් බුද්ධ දේශනාවෙන් හැම දිනාගේ ජීවිතේට ශෝක වැළපීම් දුක් දුම්නස් දුරු වෙලා ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් රැස් කර සියලු පින් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව් ලෝක වාසී සියලු දෙවිවරු සතුටින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ප්‍රධාන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන් දිව්‍ය අසයිසුරෙන් වැඩිත්වා පංචසීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. පිනෙන් සතුට වන දෙවියන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණේ ධර්මයේ හැසිරෙන සියලු දෙනාට සලසා දෙත්වා. සියලු දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ අවබෝධ කරගන්න පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස්කර සියලු පුණ්‍ය ධර්මයන් අසුපේ වස් සමාදන් වී සිටින සියලු ස්වාමින් වහන්සේලාට මහමෙවුනා වාසී රටලෝක වාසී සියලු ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයෙන් සුවසේ ධර්ම හැසිරෙන්න උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කර සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අප හැම දිනා නමින් ඔබ අප හැම දිනා නමින් මියගිය සියලු ඥාතීන්ට
සියලුම මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන්ව පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සසර දුකෙන් අත මිදෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කර සියලු පුණ්‍ය ධර්මයන් සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවේ සියලුම දායක සභාවේ උපස්ථාන කමිටුව හැම දෙනාටම අනුමෝදන් වෙත්වා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටත් අපගේ ගුරුවර දෙමව්පියන් හැම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව විකාශනය කිරීම සඳහා දායකත්වයේ දරන ඒ පින්වත් නන්දික මහත්මයා, ඒ වගේම දිලීප මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඔබගේ දූ දරුවන් හැම දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා. තමන්ගේ රැකී රක්ෂා කටයුතු කරදරයක් බාධාවක් නැතුව සිදු කරගන්න ලැබෙත්වා. ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරදරයක් බාධාවක් නැතුව සිදු කරගන්න ලැබෙත්වා. හැම දෙනාගේ ජීවිතයට තුනුරුවනේ ආශිර්වාදී දිව්‍යයන්ගේ රැකවරණය සැලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.